නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝං. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි, පින්වත් හැම දෙනාම මේ කාලය තුල මේ සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි අභිධර්ම දේශනාමය සදහම් වැඩසටහන සඳහා එකතු වන්නටයි. ඉතින් අදත් මේ කාලය තුල සියලු දෙනාම මේ සහසම්බන්ධ වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගාම්භීර දහමක් මේ කාලය තුල අපි අහගෙන ඒ තුලින් යම් ධර්මඥානයක් දියුණු කර ගන්නට ඕන කියන අදහස ඇති කරගෙන. ඒ නිසා පින්නතුනි, ජීවිතයේ උතුම් වූ කාල පරිච්ඡේදයක් බවට මේ කාලය පත් වෙනවා. කොහොමත් ඉතින් දහම සම්මර්ෂණය, දහම ඉගෙන ගන්නවා කියන්නේ, දහමක් දැන ගන්නවා කියන්නේ ජීවිතයකට ලොකු ආලෝකයක් වෙන මේක. අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකයට එන්න උපකාරයක් වෙන්නේ මේ දහම. ඒ නිසා නිරන්තරයෙන්ම දහමක් අහලා හිතේ තියෙන සැක සංකා දුරු කරගෙන, හිතේ තියෙන කෙලෙස් නැති කරගන්නට වීරියක් ඇති කරගන්න එක, ඒ සඳහා උත්සාහවත් වෙන එක ගොඩක් වටින දෙයක්. ඒ නිසා පින්නතුනේ, ඔන්න අද දවසේ අපි දැන් පාඩමට යොමු වෙමු. මොකද එක දිගට යන මේ පාඩම් මාලාවක් අපි ගිය සතියේ වෙනකොට සම්ප්‍රයෝග ණය විස්තර කරලා ඉවර වුණා. පින්වත් පිරිස සමහර වෙලාවට ඒක නැවත අහන්න ඇති. නැවත අහලා ඒ එවපු සටහන් එක්ක ගලප බලන්න ඇති. යම් අමතක වීමක් තිබුණා නම්, යම් පැටලිල්ලක් තිබුණා නම්, ඒ චිත්තචෛතසිකයන් බෙදෙන විදිය, එකතු මිශ්‍රව යෙදෙන විදිය ඒ නිරවුල් කරගන්න ඇති කියලා අපි හිතනවා. මොකද නැවතත් දෙවෙනි වතාවටත් ඒක බලනකොට හැම දිනාට මේක පැහැදිලි වෙනවා. මොකද්ද මේ සම්ප්‍රයෝග ණය තුල සිදු වුණු සිද්ධිදාමය කියන එක. ඉතින් ගිය සතියේ වෙනකොට අපි සම්ප්‍රයෝග ණය කියන ඒ දහම් ණය ක්‍රමය විස්තර කරලා ඉවර වුණා. එතකොට අද දවසේ අපිට ආරම්භ කරන්නට තියෙන්නේ අපි මතක් කරපු විදිහට චෛතසිකයන්ගේ සංග්‍රහණය කියන කොටස. ඒකෙදිත් අපිට සමහර වෙලාවට දවස් දෙක තුනක් මේ ගැන කතා කරන්න වෙයි. මොකද මේ කොටස අර නිතිපතා මම කියනවා වගේ ඉතාමත්ම වැදගත් කොටසක් අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඔය අභිධර්ම පිටකයට බැස ගන්නකොට පළවෙනි ප්‍රකරණීය විදියට තියෙන්නේ ධම්මසංගණි ප්‍රකරණය. ධම්මසංගණි ප්‍රකරණය ඉගෙන ගන්න යම් කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම්, බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම මේ සම්ප්‍රයෝග ණය සහ සංග්‍රහණය කියන මේ කාරණා දෙක හොඳට දැනගෙන තියෙන්නට ඕනේ. හොඳට දැනගෙන හුරු පුරුදු කරපු කෙනෙකුට තමයි ධම්මසංගණි ප්‍රකරණය ඒක ප්‍රගුණ කරන්නට පහසුවක් වෙන්නේ. නැත්තම් ගොඩක් එතනදී අමාරුවේ වැටෙනවා, අපහසු වෙනවා, නොතේරෙන ගතියක් එනවා. ඒ නිසා මේ දහම තනින් තනින් ගිහිල්ලා අහුලගෙන යන්න තියෙන දහමක් එහෙම නෙමෙයි.
අතනින් ටිකක් අහුල ගන්නවා මෙතනින් ටිකක් අහුල ගන්නවා. එහෙම දහමක් නෙමෙයි ශාසන දහම කියලා කියන්නේ. හරි පිළිවෙලක් තියෙනවා මේ දහම තුල. මුතු වැලක් වගේ කියලා කියන්නේ ඒකයි. මුතු මල් දමක් වගේ. හරි විචිත්‍රවත් සුන්දර ගමන් විලාසයක් තියෙන්නේ. තනින් තනින් ටික ටික අහුල ගත්තා කියලා ධර්ම අවබෝධයකට යන්න පුළුවන් ශාසනයක් නෙමෙයි මේක. කොහෙන් හරි චුට්ට චුට්ට අමුණ ගත්තා කියලා. එහෙම නෙමෙයි. මේක ලස්සන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා හොඳට අධ්‍යයනය කරලා දැනගත්තේ නැති වුණාට පස්සේ මොනවා හෝ දෙයක් ඉගෙනගෙන නිවන් දකින්න හදනවා කියන එක ඒක මහා විහිළුවක් බවට පත් වෙනවා මේ ශාසනය තුල. මොනවා හරි දෙයක් අහගෙන මොනවා හරි දෙයක් කියවලා නේ මොකක් කොහොම හරි මේකේ නිවන් දකින්න ඕන කියලා මොකක් හරි කර ඉන්න එක නෙමෙයි ශාසන වැඩපිළිවෙල කියලා කියන්නේ. ඒ නිසා මේකේ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා. අභිධර්ම පිටකයේ ඉගෙන ගන්න අභිධර්මයේ පිටකයට බැස ගන්නට මේ චිත්ත චෛතසිකයන් පිළිබඳව හොඳ ප්‍රගුණ භාවයක් තියෙන්න ඕන. ඉතින් මේක සමහර වෙලාවට මේක බොහෝ දෙනෙක් මොකටද මේව කටපාඩම් කරගෙන මේව ඉගෙනගෙන මොකටද නිවන් දකින්න කියලා අහන්න පුළුවන්. පුහු තර්ක, හිස් වචන ගේන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක තම තමන්ගේ මතය. නමුත් මේ පරම ගාම්භීර මේ දහම් විලාසය අනිවාර්යයෙන්ම නිවන සඳහාම තමයි හේතුපනිශ්‍රය වෙන්නේ. මේක නැතුව මේ ගමන යන්න බෑ. නාම රූපයන් පිළිබඳව තේරෙන්නේ නැත්තම්, ස්කන්ධයන් පිළිබඳව තේරෙන්නේ නැත්තම්, ආයතනයන් පිළිබඳව තේරෙන්නේ නැත්තම්, ධාතු පිළිබඳව තේරෙන්නේ නැත්තම්, අඩුම ගානේ සිතක් කියන්නේ මොකද්ද කියන දේවත් දන්නේ නැත්තම් කොහොමද නිවන් දකින්නවා කියන එක කරගන්නේ? අන්න ඒ නිසා පින්නතුනි අපි සංප්‍රයෝග ණය කතා කළා. ඒකට ලොකු පහසුවක් වෙන්න සටහන් යොමු කරනවා. ඒ වගේම දේශනාව තියෙනවා. ඒව යොමු කරගන්න පුළුවන්. තව පාඩම් පොත ඔබට පරිශීලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඊට අදාළ වෙන සටහන් යොමු කරපු නිසා ඒ ගැන පැහැදිලිතාවයක් වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඔන්න අද අපි ආරම්භ කරමු. එහෙනම් චෛතසිකයන්ගේ සංග්‍රහණය. මොකක්ද අද තියෙන්නේ? චෛතසිකයන්ගේ සංග්‍රහණය කියන පාඩම අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට සංප්‍රයෝගණය ඉගෙනගත්ත සංග්‍රහණය කියලා කියන්නේ මොකද්ද? දැන් සිත් 89ක් විදියට අපි ඉගෙන ගත්තා. තවත් ක්‍රමයකින් දීර්ඝ ක්‍රමයට දැනගත්ත 121ක් වෙච්ච සිත් ඒ ක්‍රමවේදයක්. ඔන්න ඔය කියන සිත් 89ක් එහෙම නැත්නම් සිත් 121ක් වෙච්ච මෙන්න මේ සිත් අතුරින් ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් දැක්වීමේ ක්‍රමයට කියනවා සංග්‍රහණය කියලා. මොකක්ද එහෙනම් සංග්‍රහණය කියලා කියන්නේ? ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් දැක්වීමේ ක්‍රමයට කියනවා සංග්‍රහණය කියලා. ඔන්න ඔය ක්‍රමය තමයි, ඔය ණය ක්‍රමය තමයි අද අපි පළමුවෙන් ඉගෙන ගන්නේ. මෙතනදී මේ විස්තර කරගෙන යන්නේ පළමුවෙන්ම ලෝකෝත්තර සිත්වල චෛතසිකයන්ගේ සංග්‍රහණයේ ඉඳලා තමයි එතන ඉඳලා පහළට අපි සාකච්ඡා කරගෙන යන්නේ. මොකද අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථය ඇසුරින් තමයි මේ සදහම් වැඩසටහන පාඩම් මාලාව අපි ඔබ වෙනුවෙන් කරගෙන යන්නේ. ඒ නිසා ඉස්සර වෙලාම අර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයන්ගේ සංග්‍රහණය දක්වනකොට ඉස්සර වෙලාම අපි ගන්නේ අර ලෝකෝත්තර ධ්‍යාන සිත් විදියට ගත්තොත් සිත් 40ක් තියෙනවනේ. අපි ඔන්න ඔතනින් තමයි ආරම්භ කරන්නේ. ධ්‍යානයන් වශයෙන් ලෝකෝත්තර සිත් කීයක් තියෙනවද? 40ක් තියෙනවා. ඔන්න ඔය 40 යෙදෙන ඒ සිත් 40 යෙදෙන චෛතසිකයන් කොච්චරද කියලා දක්වන්නට යොදා ගන්නා වූ ක්‍රමය අපි පළමුවෙන් දැනගනිමු. එතනදී තියෙනවා ලෝකෝත්තර ධ්‍යාන වශයෙන් සිත් 40ක් ගත්තාම ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර මාර්ග සිත් 4ක් තියෙනවා. ඵල සිත්
4ක් තියෙනවා. එතකොට එතන 8යි. ဒုတိယ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8යි. ඒ වගේම තතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. මෙන්න මේ විදියට තමයි මේ ධ්‍යාන සිත් ලෝකෝත්තර ධ්‍යාන සිත් ටික අපිට දැනගන්නට තියෙන්නේ. ලෝකෝත්තර ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසිකයන් හොයනකොට අන්‍ය සමාන රාශියත් සහ සෝබන රාශියක් කියන දෙකෙන් තමයි හොයන්න තියෙන්නේ. දැන් අපි දන්නවා මෙතන මේ සෝබන සිත් ගැනයි කතා කරන්නේ. සෝබන චෛතසික ගැනයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට සෝබන කියන වචනයත් එක්ක අසෝබන කියන එක එකතු වෙන්නේ නැහැ. එහෙනම් අන්‍ය සමාන රාශියෙන් සහ සෝබන රාශියෙන් තමයි අපිට මේ යෙදෙන චෛතසික ප්‍රමාණයන් දැන් හොයාගන්න තියෙන මේ ලෝකෝත්තර ධ්‍යානසිත 40 හොයනකොට. එහෙනම් අපිට එතනදී අකුසල රාශියට අයත් චෛතසික අපිට කෙලින්ම එතනින් අයින් කරන්න පුළුවන්. අකුසල රාශියට අයිති චෛතසික සෝබන සිත්වල යෙදෙන්නේ නැහැ කියලා අපි මුල්ම පාඩම් වලදී දැනගත්තා. චෛතසික පාඩම ඉගෙන ගන්නකොට චෛතසික පරමාර්ථය ඉගෙන ගන්නකොට දැනගත්තා අකුසල රාශියට අයිති චෛතසිකයෝ වෙනත් දෙයක්. සෝබන රාශියට අයිති චෛතසිකයෝ වෙනත් දෙයක්. එහෙනම් අකුසල රාශියට අයිති චෛතසිකයෝ කිසිම වෙලාවක සෝබන සිත්වල යෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට පහසුයි මෙතනදී හොයන්න තියෙන්නේ කොහොමද? අඤ්ඤ සමාන රාශියෙන් සහ සෝබන රාශියෙන් කියන රාශි දෙකෙන් තමයි හොයන්න තියෙන්නේ. මේක ධර්මයේ ගලපා ගන්න තියෙන්නේ. හොඳයි. අපි දැන් ඒ සිත්වල යෙදෙන දැන් චෛතසිකයන් හොයා ගන්නකොට මේක විමසනකොට පින්නතුනි අර කලින් ඉගෙනගත්තු පාඩම් වල මතකය ටිකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔබ මේ ධර්මකාණ්ඩය ඉගෙන ගන්නකොට හැමදාම මතක් කරනවා වගේ අර අපි දීපු අර සටහන් කොළ චෛතසික විස්තර සහ සිත් විස්තර තියෙන ඒ සටහන් දෙක ළඟට තියාගත්තොත් මේක ගොඩක් පහසුවක් වෙයි. ඒ ධ්‍යාන සිත්වල හොයනකොට දැන් ධ්‍යානාංගයන් ගැන හොඳට මතක තියෙන්න ඕනේ. ධ්‍යානාංග මොනවද කියලා ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග මොනවද? දෙවෙනි ධ්‍යානයේ ධ්‍යානාංග මොනවද? තුන්වෙනි ධ්‍යානයේ ධ්‍යානාංග මොනවද? ওই විදිහට මතකයක් තිබුණොත් ගොඩාක් පහසුවක් වෙනවා. මං හිතන මේක අමුතුවෙන් පාඩම් කරගත යුතු දෙයක් නෙමෙයි. හැම කෙනෙක්ම ඒ පිළිබඳව හොඳට තේරුම් අරගෙන තියෙන්නේ මතකයේ තියෙනවා. දැන් ප්‍රථම ධ්‍යාන සිතෙහි තියෙන්නේ මොකද්ද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ. ဒုတိ ය ධ්‍යානයට යනකොට විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග 4 තමයි තියෙන්නේ. තතිය ධ්‍යාන සිතට යනකොට පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග 3 තියෙන්නේ. ඒ වගේම තමයි චතුර්ථ ධ්‍යාන සිතට යනකොට සුඛ ඒකාග්‍රතාව කියන දෙක ඒ ධ්‍යානාංග දෙක තමයි ඒ සිතේ පවතින්නේ. පංචම ධ්‍යාන සිතෙහි උපේක්ඛා ඒකාග්‍රතාව කියන චෛතසික ධර්මතා දෙක යෙදෙනවා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි ඔය ධ්‍යාන සිත්හි යෙදෙන ධ්‍යානාංගයන් යෙදෙන පිළිවෙල. මේක මතකයි හැම කෙනෙකුටම. ඒ නිසා ඒක මතක තිබුණොත් මෙතන මෙන්න මේ දහම් ණය ක්‍රම විස්තර කරනකොට ගොඩක් පහසුවක් වෙනවා. මේ ලෝකෝත්තර සිත්වල සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා ඒ තුන ඉතා බලවත්ව පවතින සිත් ටිකක් තමයි මේ ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ඉතා ප්‍රබලව තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික වැඩෙන තැන, වැඩිච්ච තැන. ඔන්න ඔය විදියට පින්නතුනි දැන් අපි ඉස්සර වෙලාම මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන
පංචම ධ්‍යාන කියන මෙන්න මේ සිත් ටික ඉගෙන ගනිමු. කොහොමද මේවැයි මේ සිත්වල චෛතසික ධර්ම මොන විදියට යෙදෙනවද කියලා. එතනදි පින්නතුනි අර ප්‍රථම ධ්‍යාන මාර්ගසිත හතරත් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන මාර්ගසිත හතරත් ඵලසිත හතරක් කියන ඒ සිත් 8 අරගෙන එක විට යෙදෙන ධර්මතා ටික අපි සොයමු. ඒ විදියට අනිත් ධ්‍යාන තුනෙත් හතරෙත් ඒ විදියට සොයා ගනිමු. කොහොමද මෙතනදී මේක යෙදෙන ධර්මතා මොනවද නොයෙදෙන ධර්මතා මොනවද කියන එක. පළමුවෙන්ම ලෝකෝත්තර ඒ ධ්‍යානසිත 8 යෙදෙන්නා වූ චෛතසික මේ විදියට බැලුවොත් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 යෙදෙන චෛතසික විදියට අන්‍ය සමාන චෛතසික 13ක් තියෙනවා. එතන අන්‍ය සමාන චෛතසික 13යි සහ සෝබන චෛතසිකයන් තිබුණා 25ක් තිබුණානේ. ඔන්න එතනින් තමයි දැන් අපිට මේක හොයාගන්න තියෙන්නේ. සෝබන චෛතසික 25 අතරින් අප්‍රමාණ්‍ය ධර්ම දෙදෙනා අයින් කරනවා. අප්‍රමාණ්‍ය ධර්ම දෙදෙනා අතෑරුණාට පස්සේ එතන ඉතුරු වෙනව චෛතසිකයෝ 23 දෙනෙක්. එතකොට ඒ 23 දෙනයි අර අන්‍ය සමාන චෛතසික 13 දෙනයි කියන චෛතසික 36 දෙනෙක් මෙන්න මේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 යෙදෙනවා. යෙදෙන්නේ නැත්තේ මොනවද? අකුසල චෛතසික 14යි අප්‍රමාණ්‍ය දෙදෙනත් කියන ඒ චෛතසික 16 දෙනෙක් ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 16 දෙනෙක් චෛතසික ධර්මයෝ ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ අකුසල චෛතසික 14 සහ අප්‍රමාණ්‍ය ධර්මතා කියන දෙදෙනා. එතකොට යෙදෙන ධර්මතා තමයි චෛතසික 36 දෙනෙක්. මෙතනදී අප්‍රමාණ්‍ය ධර්මතා දෙක යෙදෙන්නේ නැහැ. අප්‍රමාණ්‍ය වූ ධර්මතාව යෙදෙන්නේ අප්‍රමාණ්‍ය වූ සුඛිත දුක්ඛිත සත්වයන් අරමුණු කරමින් පහළ වෙන ධර්මතා දෙකක්. ඒ දෙදෙනා මෙතනදී මේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 යෙදෙන්නේ නැහැ. ඊළඟට තමයි ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. දැන් දෙවෙනි ධ්‍යාන සිතෙහි යනකොට අපි දන්නවා ප්‍රථම ධ්‍යානයේ සිතෙහි තිබුණු විතර්කය දැන් අයින් වෙනවා දෙවෙනි ධ්‍යානයට යනකොට. එතකොට එතනදී එහෙනම් දෙවෙනි ධ්‍යානයේදී විතර්කය අයින් වෙනවා. ප්‍රථම ධ්‍යානයේ යෙදෙන චෛතසික 36න් විතර්කය දැන් අයින් වෙනවා. දැන් ඔන්න එතනදී අයින් වෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. විතර්කය අයින් වුණාට පස්සේ චෛතසික ඉතුරු වෙන්නේ 35යි. එතකොට යෙදෙන්නේ නැති පැත්තට අර 16ක් යෙදුන්නේ නැහැනේ ප්‍රථම ධ්‍යානයේට. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ේදී. එතනදී එහෙනම් 16ට තව එක්කෙනෙක් එකතු වෙනවා. එහෙනම් 17 දෙනෙක් ලැබෙන්නේ නැහැ. අකුසල් 14යි අප්‍රමාණ්‍ය ධර්මතා දෙකත් විතර්කයක් කියන 17 යෙදෙන්නේ නැහැ දෙවෙනි ධ්‍යානයට යනකොට. යෙදෙන්නේ මොනවද? අර කලින් සඳහන් කරපු ඒ අන්‍ය සමාන 13ත් සෝබන චෛතසික 23 දෙනාගෙන් අපි අප්‍රමාණ දෙදෙනා යෙදෙන්නේ නැහැ. 23 දෙනාගෙන් එතනිනුත් අයින් වුණා විතර්කය. ඊට පස්සේ අන්නේ අර 13ත් විතර්කය අයින් වුණාට පස්සේ ඒ 23 දෙනාගෙන් එතකොට 22යි ඉතිරි 35 තමයි ඔන්න යෙදෙන්නේ ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8ට යනකොට. චෛතසික ධර්මයෝ 35 දෙනෙක් යෙදෙනවා දෙවෙනි ධ්‍යානයට. ලෝකෝත්තර දෙවෙනි ධ්‍යානයට යනකොට 17 දෙනෙක් ලැබෙන්නේ නැහැ. අපි මේක මෙහෙම විස්තර කරලා නැවතත් ආයි සාරාංශයක් අරගෙන අපි විස්තර කරගනිමු මොනවද යෙදෙන ධර්මතා මොනවද නොයෙදෙන ධර්මතා කියලා.
ඊළඟට තමයි තතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. තුන්වෙනි ධ්‍යානය ලෝකෝත්තර වශයෙන් පහළ වෙන තුන්වෙනි ධ්‍යාන සිත් එතන 8ක් තියෙනවා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි කියන එක. දැන් ඔන්න ධානාංග ගැන ධානාංග මතක තියෙන්න ඕන කියන්නේ මෙතනදී ඒකයි. දැන් දෙවෙනි ධානයේ යෙදෙන චෛතසිකයන්ගෙන් ਵਿਚාරයක් දැන් මෙතනින් අයින් වෙනවා. තුන්වෙනි ධානයට යනකොට ਵਿਚාරයත් අයින් වෙනවා. ਵਿਚාරය අයින් වුණාට පස්සේ එහෙනම් ඊට පස්සේ ඉතුරු වෙන්නේ කීයද? ඒ දෙවෙනි ධානයේ යෙදුණු චෛතසික 35න් ਵਿਚාරය අයින් වුණාට පස්සේ තුන්වෙනි ධානයට එනකොට චෛතසික 34යි. එතකොට 34 දෙනෙක් මේ චෛතසික තතිය ධ්‍යාන සිත්වල යෙදෙනවා. ඉතිරි 18 දෙනෙක් යෙදෙන්නේ නැහැ. ඒ ਵਿਚාරයත් යෙදෙන්නේ නැති පැත්තට යනවා. ওই ටික තමයි දැන් එකින් එක මේකේ අඩුවීමක් තියෙන්නේ. ඇයි ඊළඟ ධ්‍යානයට යනකොට කලින් ධ්‍යානෙ තිබ්බ එක ධ්‍යානාංගයක් අඩු වෙනවා. ඊළඟට චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 ගත්තාම එතනදිත් ඒ වගේමයි. දැන් හතරවෙනි ධ්‍යාන සිතෙහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එතනදී ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය යෙදෙන්නේ නැතුව සුඛ ඒකාග්‍රතාව කියන එක යෙදෙන්නේ. එතකොට සතරවෙනි ධ්‍යානයේ ප්‍රීතිය ධ්‍යානාංගයක් වශයෙන් යෙදෙන්නේ නැතු වුණත් අර තුන්වෙනි ධ්‍යාන සිතෙහි මේ චෛතසික 34න් ප්‍රීතිය හැර ඉතිරි චෛතසික 33 යෙදෙනවා. ඊට පස්සේ මේ ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ සුඛ ඒකාග්‍රතාව කියන එක විතරයිනේ හතරවෙනි ධ්‍යානයට යනකොට ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ප්‍රීති කියන ධ්‍යානාංගේ නොයෙදෙන නිසා තුන්වෙනි ධ්‍යාන සිතෙහි චෛතසික 34න් ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ චෛතසික 33ක් හතරවෙනි ධ්‍යානයේදී යෙදෙනවා. ලැබෙන්නේ නැත්තේ චෛතසික 19 දෙනෙක් යෙදෙන්නේ නැහැ. අර නිතරම අර මම මෙතනදී මේ අංක විතරක් කියන්නේ 19 දෙනෙක් යෙදෙන්නේ නැහැ 33 දෙනෙක් යෙදෙනවා කියන දැන් පළවෙනි ධ්‍යාන සිතේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 විස්තර කරනකොට යෙදෙන සංඛ්‍යාව යෙදෙන සිත් කිව්ව නොයෙදෙන සිත් කිව්වා. දැන් ඒකෙන් තමයි අපි අයින් වෙන එක කියනවා එකතු වෙන එක කියනවා. නොයෙදෙන සංඛ්‍යාව හා යෙදෙන සංඛ්‍යාව පහළට යනකොට මේ කියාගෙන යන ඉතින් තමන් මේක හොඳට ගලප ගන්න හොඳට පුළුවන්කම ලැබෙන්න ඕන. මොකද මේ ආපහු නැවත ප්‍රථම ධ්‍යාන කියපු ටිකම වචන නැවත කියාගෙන යන එකක් තියෙන්නේ. ඒ නිසා අර මෙතන මේ ධ්‍යානාංගයේ දෙන්නේ එයා ඒ නිසා මේ ගාන අඩු වෙනවා. එහෙම තමයි මේ විස්තර කරන්නේ. ඔන්න දැන් හතරවෙනි ධ්‍යාන සිතෙහි ප්‍රීති ධ්‍යානාංගයක් විදියට යෙදෙන්නේ නැති නිසා තුන්වෙනි ධ්‍යාන සිතෙහි ඒ තිබ්බ චෛතසික 34න් ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ චෛතසික 33ක් චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 යෙදෙනවා. ලැබෙන්නේ නැහැ චෛතසික 19 දෙනෙක්. ඒ වගේම තමයි පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. හතරවෙනි ධ්‍යානයේ දැන් සුඛයනේ යෙදලා තිබුණේ සුඛ ඒකාග්‍රතාව. එතනදී සුඛය වෙනුවට පංචම ධ්‍යානයට යනකොට අපි දන්නවා එතන යෙදෙන්නේ සුඛය වෙනුවට උපේක්ඛාව. එතකොට උපේක්ඛාව යෙදෙන නිසා පංචම ධ්‍යාන සිතෙහි ලැබෙන්නේ අර හතරවෙනි ධ්‍යාන සිතෙහි වගේමයි චෛතසිකයෝ 33 දෙනෙක් ලැබෙනවා. ඉතිරි 19 දෙනා ලැබෙන්නේ නැහැ. ඒකේ ගාන ඒ විදියමයි. ඒ දෙන්නේ 33යි. යෙදෙන්නේ නැති සංඛ්‍යාව 19යි. ඔන්න ඔය විදියට පින්නතුනි දැන් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8, ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8, තතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8, චතුර්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 සහ පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. ඔන්න ඔය විදියට තමයි යෙදෙන චෛතසික ප්‍රමාණය හා නොයෙදෙන චෛතසික ප්‍රමාණය කියන කාරණා දෙක අපිට දැනගන්න තියෙන්නේ. අපි ඔය මෙතෙක් කතා කරපු එක මේ විස්තර කරපු දහම් ක්‍රමය නැවතත් සාරාංශයක් විදියට ඔය ක්‍රම පහකට ඒ කියන්නේ ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ, පංචම.
ඔය කියන කාරණා පහ නැවතත් අපි යෙදෙන සංඛ්‍යාව හා නොයෙදෙන සංඛ්‍යාව මේ සංග්‍රහ වෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් ප්‍රථම ධානය ලෝකෝත්තර සිත් 8ෙහි යෙදෙන චෛතසික විදියට ගත්තේ අඤ්ඤ සමාන 13ත් අපමඤ්ඤා 2 ඇතෑරලා ඉතිරි සෝබන 23ක් කියන 36 නොයෙදෙන පැත්තට ගත්තා එකේ අකුසල් 14යි අපමඤ්ඤා 2යි කියන 16 දෙනෙක් චෛතසික ධර්මියෝ යෙදෙන්නේ නැහැ. ဒုတိ ය ධානය ලෝකෝත්තර සිත් 8ට යනකොට ඉහත කියපු 36න් විතරකය ඇතෑරලා ඉතිරි 35 යෙදෙනවා. ඊළඟට නොයෙදෙන චෛතසික විදියට ගත්තාම ඉහත සඳහන් කරපු ඒ විතරකය එකතු කළා අර 16 දෙනාට 17 දෙනෙක් යෙදෙන්නේ නැහැ. තතිය ධානය ලෝකෝත්තර සිත් 8ට යනකොට ဒုတိ ය ධානයේදී විස්තර කරපෙතන 35න් ਵਿਚාරය ඇතෑරියට පස්සේ ඉතිරි 34 දෙනෙක් චෛතසික ධර්ම යෙදෙනවා. නොයෙදෙන චෛතසික විදියට තියෙන්නේ ඉහත ආපුවේ නොයෙදෙන 17ට ਵਿਚාරය එකතු කළා 18 දෙනෙක් යෙදෙන්නේ නැහැ. චතුර්ථ ධාන ලෝකෝත්තර සිත් 8ට යනකොට කලින් කතා කරපු ඒ 34න් ප්‍රීතිය හැර ඉතිරි 33 දෙනා යෙදෙනවා. නොයෙදෙන පැත්තට ගත්තාම ඉතිරි ඉස්සර වෙලා නොයෙදෙන 18න් කලින් එකේ නොයෙදෙන 18ට ප්‍රීතිය එකතු කරලා 19 දෙනෙක් යෙදෙන්නේ නැහැ කියලා අපි දැනගත්තා. පංචම ධාන ලෝකෝත්තර සිත් 8ට යනකොට දැන් චතුර්ථ ධානයේ යෙදෙන සිත් 33න් සුඛය හැර ඇතෑරලා ඉතිරි 32ට හැබැයි උපේක්ඛාව එකතු වෙනවා. එතන එන්නේ එතකොට 33 දෙනයි නොයෙදෙන සංඛ්‍යාව අර හතරවෙනි ධානසිතේ නොයෙදුණු සංඛ්‍යාවමයි 19 දෙනයි. ඔන්න ඔය කියන කාරණාව තමයි පින්නතුනි අපි මේ වෙනකොට කතා කළේ දැනගත්තේ මේ චෛතසිකයන්ගේ සංග්‍රහණය කොහොමද කියලා එක ලෝකෝත්තර ධාන සිත් 40 සංග්‍රහණය තමයි ඔය දැන් අපි දැනගත්තේ. දැන් පැහැදිලි ඇති ඒ කාරණා ටික. දැන් අපිට ඊළඟට අවතීර්ණ වෙන්නේ තියෙන්නේ මහග්ගත සිත්වල චෛතසික සංග්‍රහය. මහග්ගත සිත්වල චෛතසිකයන්ගේ සංග්‍රහය. මහග්ගතයි කියලා කිව්වේ ධාන සිත්වල තියෙන අතන කිව්වේ ලෝකෝත්තර ධාන සිත්වල 40 දීර්ඝ ක්‍රමේ යෙදෙන සිත් 40ක් ගැන මෙතනද කියන්නේ මහග්ගත සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහණය. මහග්ගත සිත් ගත්තාම සිත් තියෙන 27යි. මොනවද? රූපාවචර කුසල විපාක ක්‍රියා කියන රූපාවචර ප්‍රථම ධාන සිත් 3යි, ဒုတိ ය ධාන සිත් 3යි, තතිය ධාන සිත් 3යි. එතකොට චතුර්ථ ධාන සිත් 3යි, පංචම ධාන සිත් 3යි, අරූපාවචර සිත් පංචම ධාන 12යි කියන ඔන්න මේ සිත් ටික තමයි සිත් 27 තමයි අපිට දැන් මෙතනදි දැනගන්න තියෙන්නේ. මෙතනදි කියන්නේ ධාන සිත් පිළිබඳව කෙලින්ම ධාන සිත් පිළිබඳව. මොනවද සිත් 27? කුසල විපාක ක්‍රියාවිදියට ගත්තාම රූපාවචර ප්‍රථම ධාන සිත් 3යි, ဒုတိ ය ධාන සිත් 3යි, තතිය ධාන සිත් 3යි, චතුර්ථ ධාන සිත් 3යි, පංචම ධාන සිත් 3යි, අරූපාවචර සිත් පංචම ධාන 12යි කියන මෙන්න මේ ටික තමයි අපිට ඔන්න දැන් මෙතන දැනගන්න තියෙන්නේ. දැන් මහග්ගත සිත් මේ ධාන වඩන්නා වූ මේ පුජ්‍යලයාගේ මේ සමාධිය ලැබීම පිණිසම තමයි වීරය කරන්නේ. එතකොට මේ සමාධිය ලැබෙන්නේ භාවනාමය කුසල කර්මයාගේ විපාකයක් විදියට, ප්‍රතිඵලයක් විදියට. එතකොට ධ්‍යාන වඩන කෙනා සමාධිය ලබන්නම තමයි හැමතිස්සෙම වීරයක් කරන්නේ. එතකොට ඒක ලැබෙන්නේ භාවනාමය කුසල කර්මයක් විදියට. එහෙමනම් මේ භාවනාමය කුසල කර්මයක් විදියට මේ සමාධිය ලැබෙනවා නම් අර සීලමය පින්කමක් කරනකොට ඇතිවෙන විරති චෛතසික
මෙහෙනම් මෙතනදී මේ ධ්‍යාන සිත්වල ලැබෙන්නේ නැහැ. සීලමය පුණ්‍ය කර්මයකදී තමයි විරති චෛතසිකය ලැබෙන්නේ. නමුත් දැන් භාවනාමය කුසල කර්මයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ සමාධිය ලැබෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන ධ්‍යාන සිත්වල මේ විරති චෛතසික 3 දෙනා මේ සිත්වල යෙදෙන්නේ නැහැ. විරති චෛතසික 3 දෙනා මේ සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ සමාධිය සීලමය දැන් සමාධිය ලබන්න භවනාමය කුසල කර්මයක්ගේ ප්‍රතිඵලයක්. නමුත් සීලමය පුණ්‍ය කර්මයක් කිරීමේදී ඇති වෙන විරති චෛතසික ධානය සිත්වල යෙදෙන්නේ නැහැ කියලා දැනගත්ත. ඒ වගේම තමයි දැන් අප්‍රමාණ වූ සුඛිත දුක්ඛිත සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කරමින් ඇතැම් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. නමුත් අර එසේ භාවනා කරනකොට අර අප්‍රමාණ වූ ධර්ම දෙක කරුණා මුදිතා කියන චෛතසික දෙක ලැබෙන අවස්ථාවක් තියෙනවා. එහෙම ලැබෙන්න පුළුවන්. එතකොට එහෙම ලැබෙන්න පුළුවන්. ඇයි කලින් අතනදී ලැබුණ නැත්තේ? අපි කලින් ලෝකෝත්තර ධ්‍යාන සිත් ඉගෙන ගන්නකොට ලෝකෝත්තර නිවන අරමුණු කරගෙනම පවතින නිසා එතනදී අප්‍රමාණ වූ දුක්ඛිත සුඛිත දුක්ඛිත සත්‍යයන් අරමුණු කිරීමක් නිවන අරමුණු කිරීමේදී වෙන්නේ නැහැ. නිවන විතරයි අරමුණු කරන්නේ. ඒ නිසා එතනදී අප්‍රමාණ ධර්මතා දෙක ඒ ලෝකෝත්තර ධ්‍යාන සිත්වල සංග්‍රහ කරනකොට එතනදී ඒ දෙන්න අයින් වුණා. නමුත් මෙතන දැන් කෙලින්ම ධ්‍යාන සිත විතරයි. ලෝකෝත්තර අර මාර්ගඵල සිතක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. ධ්‍යාන සිත විතරයි. එතනදී අප්‍රමාණ වූ සුඛිත දුක්ඛිත සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කරගෙන ඇතැම් වෙලාවෙදී ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. එහෙම නිසා අර අප්‍රමාණ වූ ධර්මතා දෙකක් වන කරුණා මුදිතා චෛතසික දෙක මෙතනදී ලැබෙන්න පුළුවන් කියන එක තමයි මේ මතක් කළේ. ඔන්න ඔය ටික මතකේ තියාගෙන අපි මේ කාරණා ටිකත් ඒකත් අපි කොටස් 5ක් විදියට ඉගෙන ගන්නවා. ඉස්සර වෙලාම ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3, ඊළඟට දෙවෙනි ධ්‍යාන මහග්ගත සිත් 3, මේ තතිය ධ්‍යාන මහග්ගත සිත් 3, චතුර්ථ ධ්‍යාන මහග්ගත සිත් 3 සහ පංචම ධ්‍යාන මහග්ගත සිත් 15 කියන විදියට කොටස් 5කට අපි මේක දැනගනිමු. කොහොමද සංග්‍රහ වෙන්නේ කියලා. මේ සිත්වල චෛතසිකයෝ සංග්‍රහ වෙන විදිය හා සංග්‍රහ නොවන විදිය, යෙදෙන විදිය හා නොයෙදෙන විදිය කොහොමද කියලා දැනගනිමු. හරි. ඔන්න ඉස්සර වෙලාම අපිට තියෙන්නේ පඨම ධ්‍යාන මහග්ගත සිත් 3. ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3 තමයි ඉස්සර වෙලාම දැනගන්න තියෙන්නේ. ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3ෙහි අඤ්ඤ සමාන 13 දෙනත් සහ 25ක් වෙච්ච සෝබන චෛතසිකයන්ගෙන් අර විරති 3 දැන් ඇතෑරියට පස්සේ එතනදී 22යි ඉතුරු වෙන්නේ. 25න් 3 දෙනෙක් අයින් කරනවා, විරති 3 අයින් කරලා එතන 22යි. එතකොට ඒ 22යි අර අඤ්ඤ සමාන චෛතසික 13 දෙනයි කියන 35 දෙනා මේ ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3ෙහි ලැබෙනවා. චෛතසික 35 දෙනෙක් ලැබෙනවා. ඉතිරි වෙච්ච අකුසල චෛතසික 14 දෙනත් එතෙන්ට එකතු වෙන විරති 3ත් කියන 17 දෙනා ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදියට මතක තියාගන්න ඕනේ. දැන් පළවෙනි සිත තමයි යෙදෙන චෛතසික ධර්මතා කිව්වා, නොයෙදෙන චෛතසික ධර්මතා කිව්වා. ඉතිරි ඒව කියනකොට සමහරට ඉහත සංඛ්‍යාවෙන් මෙච්චර අඩු වුණා. එහෙම තමයි සඳහන් වෙන්නේ, සඳහන් කරන්න වෙන්නේ. මොකද එකින් එකට මෙන්න මේ සිත් ටිකයි මේ සිත් ටිකයි කියනෝ නෑ. දැන් එකතු වෙන සිත හා අයින් වෙන සිත පිළිබඳව දැනගත්තාම හරි. නැවතත්ම අපි ඒක මතක් කරනවා. ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3 යෙදෙන්නේ මොනවද කියලා. 13ක් වෙච්ච අඤ්ඤ සමාන චෛතසිකයෝ යෙදෙනවා. ඊළඟට 25ක් වෙච්ච සෝබන චෛතසිකයන් අතරින් විරති 3 දෙනෙක් අයින් වෙනවා. විරති චෛතසික 3 දෙනා අයින් වෙනවා. ඉතින් ඉතුරු වෙන්නට පස්සේ 22යි. අන්නේ චෛතසික 22යි අර අඤ්ඤ සමාන 13යි එකතු වුණාට පස්සේ අන්නේ චෛතසික 35 දෙනා පඨම ධ්‍යාන මහග්ගත සිත් 3 යෙදෙනවා. ඉතිරි 14ක් වෙච්ච අකුසල
චෛසිකයෝ සහ අර විරිති තුන එකතු වෙනාට පස්සේ ඒ 17 දෙනා යෙදෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕන. හරි පහසුයි කියන්නේ මෙතනදී අකුසල ධර්මතා ටික කොහොමත් යෙදෙන්නේ නැහැ කියන පැත්තට ගන්න වෙන්නේ. ඊළඟට අපිට ගන්න තියෙන්නේ මේ ධානාසිතේ මෙන්න මේ ධර්මතා ටික යෙදෙන්නේ නැත්නම් ඒ ටික අනිත් පැත්තට යෙදෙන්නේ නැති පැත්තට අර අකුසල ධර්ම ගොඩට ඒ පැත්තට යොමු කර ගන්නවා. මේ එකතු කර ගන්නවා. අකුසල ධර්මතාවයක් නෙමෙයි. අර යෙදෙන්නේ නැති නිසා නොයෙදෙන්නා වූ ධර්මතාව විදියට යොදා ගන්නවා. ඕක මතක තියාගත්තා නම් හරි පහසුයි. අපිට නුවණ දියුණු වෙන්නේ මෙන්න මේක අපි නිතර විමස ගලප ගන්න ඕනේ. එහෙනම් මේ සිත්වල මේව යෙදෙන්නේ නැහැ. මේ සිත්වල මේව යෙදෙනවා. මේ සිත්වල මේ ධානා සිතක් ගත්තොත් ධානා සිතේ මේ ටික යෙදෙන්නේ නැහැ. ලෝකෝත්තර සිතේ ගත්තොත් ලෝකෝත්තර සිතේ මේ ටික යෙදෙන්නේ නැහැ. කාමාවචර සිතක් ගත්තොත් කාමාවචර සිතේ මෙන්න මේ අවස්ථාවේ මේ ටික යෙදෙනවා මේ ටික යෙදෙන්නේ නැහැ. එහෙම බලන්න, එහෙම ගලපා ගන්න පුදුම දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවය තමයි පින්නතුනි නිවන සඳහාම හේතුපනිශ්‍රය වෙන්නේ. ඇයි? මේ කොහේවත් තියෙන දෙයක් හොයා ඉන්නව නෙමෙයි. තමන්ගේ හිත පිළිබඳව අධ්‍යයනය කරනවා. තමන්ගේ හිත පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරගන්න පුහුණු වෙනවා. එතකොට මේ හිත පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නැතුව නිකන් මොනවා හරි දෙයක් හොයාගත්තා කියලා නිවන් දකින්න පුළුවන් වැඩපිළිවෙලක් මේ බුද්ධ ශාසනය තුල ඇත්තේ නැහැ. තමන්ගේ හිත දිහා හොඳට බලලා තමන් ගැන හොඳට අධ්‍යයනය කර ගැනීම තමයි මෙතන වැදගත් වෙන්නේ. අන්න ඒකට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන දහම් පරයයක් තමයි මේ ඉගෙන ගන්න. හරි. අපි දැන් පළවෙනි ප්‍රථම ධ්‍යාන සිත් 3 ඉගෙන ගත්තා. ဒုတိ ය ධ්‍යාන මහග්ගත සිත් 3 තමයි දැන් දැනගන්න තියෙන්නේ. දැන් ප්‍රථම ධ්‍යාන සිතෙහි යෙදිච්ච 35ක් චෛතසිකයන් අතරින් විතර්කය හැර ඉතිරි චෛතසික 34 යෙදෙනවා ဒုတိ ය ධ්‍යාන මහග්ගත සිත් 3 වෙනකොට. එතකොට මේ යෙදෙන්නේ නැත්තේ ඉතිරි චෛතසික 18 දෙනා. අර කලින් යෙදිච්ච නැති 17 දෙනාට විතර්කයක් එකතු වුණාම 18 දෙනෙක් දෙවෙනි ධ්‍යාන සිත් 3ට යනකොට යෙදෙන්නේ නැහැ. ඊළඟට තතිය ධ්‍යාන මහග්ගත සිත් 3ට යනකොට ဒုတိ ය ධ්‍යාන සිතෙහි යෙදුණු චෛතසිකයන්ගෙන් විචාරය හැරලා ඉතිරි චෛතසික 33 දෙනා තතිය ධ්‍යාන සිත් වල යෙදෙනවා. ඉතිරි චෛතසික 19 දෙනෙක් යෙදෙන්නේ නැහැ. ඉතිරි දැන් යෙදෙන්නේ නැති ටික අර පැත්තට ගන්නවා. අරකින් එක්කෙනෙක් අඩු වෙනවා, මේ පැත්තට එක්කෙනෙක් නොයෙදෙන පැත්තට එක්කෙනෙක් වැඩි වෙනවා. ඕක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් Tamanට ටිකක් වැඩපිළිවෙලක් තියෙනවා. තමන්ගේ නුවණ මෙහෙයවන්නත් ඕනේ. එහෙම නැතුව මේ දහමක් ඉගෙන ගන්න බෑ. ඊළඟට චතුත්ථ ධ්‍යාන මහග්ගත සිත් 3 තතිය ධ්‍යාන සිතෙහි ලැබෙන චෛතසිකයන්ගෙන් ප්‍රීතිය ඇතෑරෙනවා මෙතනදී. ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ ඉතිරි චෛතසික 32 මෙන්න මේ 32ක් වූ චෛතසික ධර්මයෝ හතරවෙනි ධ්‍යානයේ සිටින යෙදෙනවා. නොයෙදෙන චෛතසික සංඛ්‍යාව 20ක් වෙනවා. 30 දෙනෙක් යෙදෙනවා. 20 දෙනෙක් යෙදෙන්නේ නැහැ. පංචම ධ්‍යාන මහග්ගත සිත් 15ක් තියෙනවා. ඒ පංචම ධ්‍යාන මහග්ගත සිත් 15 සතරවෙනි අර දැන් ඒකෙදි ගත්තාම හතරවෙනි ධ්‍යානයේ සිතෙහි යෙදෙන සුඛ වේදනාව නැත්තම් අර සුඛ කියන ධානාංගයේ වෙනුවට පංචම ධ්‍යාන සිතෙහි යෙදෙන්නේ උපේක්ඛාව. අපි දන්නවා පංචම ධ්‍යානයට යනකොට උපේක්ඛා එකග්ගතා තියෙන්නේ. එතකොට උපේක්ඛාව යෙදෙන සිත් වලින් සුඛිත දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන්න බෑ. උපේක්ඛාව යෙදෙන සිතකින් සුඛිත සත්‍යයන් දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන්න බැරි නිසා එහෙනම් මෙතනදී කරුණාව මුදිතාව කියන අප්‍රමාණ්‍ය ධර්මතා දෙදෙනත් පංචම ධ්‍යාන සිත්වල යෙදෙන්නේ නැහැ. උපේක්ඛාව යෙදෙන පංචම ධ්‍යාන සිතෙහි උපේක්ඛාව යෙදෙනකොට උපේක්ඛාව යෙදෙන සිත් වලින් සුඛිත දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන ඒ අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරගෙන අරමුණු කිරීමක් කෙරෙන්නේ නැහැ, කරන්න බෑ. ඒ නිසා ඔන්න මෙතනදී හොඳට මතක තියාගන්න පංචම ධ්‍යාන මහග්ගත සිත් 15ට යනකොට කරුණාව සහ
මුදිතාව නම් කියන මෙන්න මේ අප්‍රමාණ ධර්ම දෙදෙනා මේ පංචම ධ්‍යාන සිත් දෙකේ යෙදෙන්නේ නැහැ කියලා. එතකොට අඤ්ඤ සමානයන් අතරින් විතර්ක, විචාර, පීති කියන චෛසික තුනත්, එවැගේම විරති තුනත්, අප්‍රමාණ ධර්ම දෙකක් කියන දෙකත්, අකුසල 14ක් කියන 22ක් චෛතසිකයෝ මේ පංචම ධ්‍යාන සිත්වල ලැබෙන්නේ නැහැ. ඉතිරි 30 ලැබෙනවා. එහෙනම් පංචම ධ්‍යාන සිත්වල 22ක් චෛතසිකයෝ මේ පංචම ධ්‍යාන සිත්වල යෙදෙන්නේ නැහැ. යෙදෙන සංඛ්‍යාව තමයි ඉතිරි 30. අර 22 අයින් කරා මොනවද? අඤ්ඤ සමාන චෛතසිකයන්ගෙන් විතර්ක, විචාර, පීති කියන චෛතසික 3 දෙනයි, විරති 3යි, අප්‍රමාණ 2යි, අකුසල 14යි කියන 22 මේ පංචම ධ්‍යාන මහග්ගත සිත් 15 වෙයි යෙදෙන්නේ නැහැ. ඉතිරි 30 දෙනා මේ පංචම ධ්‍යාන මහග්ගත සිත් 15 වෙයි යෙදෙනවා. ඔන්න ඔය විදියට තමයි පින්නතුනි මෙන්න මේ මහග්ගත සිත්වල යෙදෙන චෛසික ධර්මයන්ගේ සංග්‍රහණය විදියට අපිට විස්තර කරන්න තියෙන්නේ අද දවසේ. අද මේ කොටසත් කරලා අද දවසට નિયમિત අපි පාඩම නිමාවට පත් කරනවා. දැන් අපි නැවත සාරාංශයක් විදියට මේක නැවත ඔන්න ටිකක් මතක් කරගෙන ගියොත් අර කලින් වගේම අපි සුපුරුදු විදියට ඔබට මෙතෙක් අහුුනේ නැත්නම් මේ කියපු කාරණාවේ යම් තැනක් නැවතත් මේක ප්‍රකට කරගන්න තමයි මම මේ මතක් කරන්නේ. ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් තුනේහි යෙදෙන චෛතසික විදියට කිව්වා අපි අඤ්ඤ සමාන 13ත් විරති 3 හැර ඉතිරි සෝබන 22ක් කියන 35 දෙනෙක් යෙදෙනවා චෛතසික ධර්මයෝ. නොයෙදෙන පැත්තට ගත්තාම අකුසල 14යි විරති 3 එකතු වුණාම 17 දෙනෙක් යෙදෙන්නේ නැහැ ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් 3ට යනකොට. ဒုတိ ය ධ්‍යාන මහග්ගත සිත් 3ට යනකොට ඉහත කියපු 35න් විතර්කය ඇතෑරුණාට පස්සේ ඉතිරි 34 දෙනෙක් යෙදෙනවා. ඒ වගේම නොයෙදෙන පැත්තට යනකොට ඉහත කියපු විතර්කය එකතු කළා අර ඉහත 17 දෙනාට විතර්කය එකතු කරාම 18 දෙනෙක් යෙදෙන්නේ නැහැ. තතිය ධ්‍යාන මහග්ගත සිත් 3 ගත්තාම කලින් ဒုတိ ය ධ්‍යාන සිතෙහි යෙදෙන 34 දෙනෙක් විචාරය ඇතෑරලා 33 දෙනෙක් යෙදෙනවා. ඊළඟට නොයෙදෙන පැත්තට ගත්තාම ඉහත අර ဒုတိ ය ධ්‍යාන විස්තර කිරීමේදී නොයෙදෙන සංඛ්‍යාව 18ක් කිව්වා. ඒ 18 දෙනාට විචාරය එකතු කළ 19 දෙනෙක් යෙදෙන්නේ නැහැ. ඊළඟට චතුර්ථ ධ්‍යාන සිත් මහගත සිත් 3ට යනකොට ඉහත මේ තතිය ධ්‍යාන සිත්වල අර 33 දෙනෙක් යෙදෙනවා කිව්වා. එතනිනුත් ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ 32යි චතුර්ථ ධ්‍යාන මහගත සිත් 3ේදී යෙදෙන්නේ චෛසික ධර්මතා 32යි. නොයෙදෙන පැත්තට ගත්තාම අර කලින් කියපු 19 දෙනාට ප්‍රීතියත් එකතු කරාම 20 දෙනෙක් චතුර්ථ ධ්‍යාන මහගත සිත් 3 යෙදෙන්නේ නැහැ. ඊළඟට පංචම ධ්‍යාන මහග්ගත සිත් 15ක් විස්තර කළා. එතන අරූපාවචර 12ත් එකතු වෙන නිසා. එතකොට එතනදී ඉහත කලින් කියපු චතුර්ථ ධ්‍යාන මහග්ගත සිත් 3 අපි කිව්ව 33 දෙනෙක් යෙදෙනවා කියලා. ඒ 32 දෙනෙක් යෙදෙනවා කියලා. ඒ 32 දෙනාගෙන් කරුණා මුදිතා දෙකක් දැන් එතනදී ඇතෑරලා යෙදෙන්නේ එතන 30යි. එතන සුඛය වෙනුවට උපේක්ඛාව යෙදෙනවා මෙතනදී. එක මතක තියාගන්න ඕනේ. ඔන්න 30 දෙනෙක් ධර්මතා යෙදෙනවා. ධර්මතා නෙමේ චෛතසික ධර්ම යෙදෙනවා. යෙදෙන චෛතසික පංචම ධ්‍යාන මහගත 15 නොයෙදෙන චෛතසික විදියට අප්පමඤ්ඤා දෙක එකතු වෙනවා කලින් 20ට. එතකොට 22 දෙනෙක් යෙදෙන්නේ නැහැ. ඔය කියන කාරණාව තමයි අපි මෙතෙක් මේ විස්තර කරේ සංග්‍රහණය. පින්නතුනි ඔන්න ඔය විදිහට දැන් ලෝකෝත්තර ධානසිත 40 සහ මහග්ගත සිත් 27 සංග්‍රහණය තමයි අන්න අද දවසේ අපි ඉගෙන ගත්තේ. ඒ නිසා මේක නැවත නැවතත් ඉතින් අධ්‍යයනය කරන්න බලන්න. මොකද මේ කාරණා ටික ගොඩාක් වැදගත් වෙනවා.
අපිට මේ පාඩම් මාලාව කරගෙන යන්න සහ ධම්මසංගණි ප්‍රකරණය ආදී ඉදිරි අභිධර්ම පිටකයට බැසගෙන ඒවා අධ්‍යයන කටයුතු කරගන්න ඉගෙන ගන්න. ධර්ම භාවිතයට ධර්ම සම්මර්ෂණයට ගොඩාක් වැදගත් වෙන කාරණා ටිකක්. එහෙමනම් පින්නතුනි ඔය කාරණා ටික තමයි අද දවසේ අපිට මතක් කරන්න තියෙන්නේ. අපි අදට નિયમિત මේ එහෙනම් සදහම් වැඩසටහන අද නිමාවට පත් කරමු. ඒ සඳහා යොමු කරන සටහන් නිතර ඒව ලියා ගන්න, එකතු කර ගන්න. ඒක වැදගත් වෙන නිසායි කියන්නේ. එතකොට ඒවත් එක ගලපා මේවා සංසන්දනය කරලා ධර්මය හොඳට ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න, භාවිතා කරන්න උත්සාහවත් වෙන්න. ඒක ජීවිතයට ගලපා ගන්න දක්ෂ වෙන්න. ඔබ ගලපා ගන්න දක්ෂ වුණොත් තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ඔබේ ජීවිතයට ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එම නිසා අද දවස තුලදී පින්වත් හැම දෙනාම මේ කාලය තුල මේ සදහම් වැඩසටහන සඳහා සහ සම්බන්ධ වුණා. කොතෙක් කරදර බාධක තිබුණත් ඒව හැම දෙයක්ම මේ කාලය තුල පැත්තකට තියලා මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන මේ කාලයේ වටිනාකම තේරුම් අරගෙන ඔබ හැම දිනෙකම සහ සම්බන්ධ වුණා මේ කටයුත්තට. ඉතින් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා පින්වත් හැම දෙනාටම මේ කාලය තුල පරම ගාම්භීර වූ උතුම් ධර්මයක් අපි ඉගෙනගෙන භාවිතා කරගෙන අහගෙන ඉඳලා මේ ජනිත කරගත් කුසල ධර්මියෝ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන අදහසින් යුතුව අපි සදහම් වැඩසටහන නිමාවටපත් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති. තෙරුවන් සරණයි.